නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. පින්වත්නි, පින්වත් මෑණියන් වහන්සේ, පින්වත්නි, ආදරණීය දරුවනි, අප සියලු දෙනාට පොදුවේ උපකාර වෙන දහම් අවවාදයක් අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ. අපි පුංචි උපමාවක් ගමු. හොන් තනකොළ පිට්ටනියක් තියෙනවා. අපි කියමු මේ ස්ටේජ් එකේ මේ පහළ කොටස කියලා. ඕකේ තනකොළ තියෙනවා කියමු. දැන් ඕකෙන් ওই තනකොළ පිට්ටනිය හරහා මිස්ටර් A කියන කෙනා හැමදේම යනවා රවුමක් කැරකිලා. පිට්ටනිය රවුමක් කැරකිලා යනවා. මිස්ටර් A හැමදේම මේ රවුම කැරකිලා ගියාට පස්සේ කාලයක් යනකොට එතන පාරක් හිටිනවා. කෙනෙක් ගිය පාර. පස්සේ මිස්ටර් A කොයි හරි වෙන පළාතකට යනවා. හැබැයි අර එයා ඇවිදපු පිට්ටනියේ එයාගේ පායට පෑගිලා මැරුණු තනකොළ අතරේ එයා ඇවිද ගියපු පාසටහන ලකුණක් හැටියට තියෙනවා. ඊට පස්සේ කවුරු හරි අහනවා මේ පාරේ කවුද ගියේ? එතකොට කෙනෙක් කියනවා ඔය මිස්ටර් A ගියපු පාරනේ. ඔය මිස්ටර් A නිතරම ඇවිද්ද පාර. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා අපි කරන කර්මය කුඹුරක් වගේ කියලා. කර්මය නැමැති ක්ෂේත්‍රයේ අපි ඇවිදගෙන යනවා. එතකොට අපි කර්මය නැමැති ක්ෂේත්‍රයේ ඇවිදගෙන යද්දී පාර හිටිනවා. අපි මෙලොවේ මැරෙද්දී අපි කර්මය නැමැති කුඹුරේ ඇවිද්ද පාර හිටිනවා. හැබැයි නිකන් නෙමෙයි අපි යන්නේ. ඒ ඇවිදපු පාරේ පුරුද්දත් අරගෙනයි. මේ ආත්මේ වංචාවෙන් නම් ජීවත් වෙන්නේ. එයාගේ ජීවිතයට පුරුදු වෙන්නේ වංචාව. මේ ආත්මේ අවංකකමින් නම් ඉන්නේ. එයාගේ ජීවිතයට පුරුදු වෙන්නේ අවංකකම. හැබැයි අපිට එකක් කියන්න පුළුවනි. මේ ආත්මෙන් පටන් ගන්න එකක් නෙමෙයි මේ සසර ගමන. මේක පෙර සංසාරේ ඉඳලා ආපු එකක්.
මේක මේ සසරේ ආපු එකක්. මේ ආත්මේ අපි මනුස්ස ජීවිතේ පටන් ගත්තාට පස්සේ ඒ ආපු රටාවේ අපි දැනුවත් හෝ නොදැනුවත් හෝ යනවා. දැන් බලන්න අපිට පුංචි කාලේ හිතුණා අනේ පැවිදි වෙන්න ඕන. දැන් මේ සංසාරේ පුරුදු කරපු එකක් අපිව මෙහෙව්වා. ඒ වගේ එක එක්කෙනාව තම තමන්ගේ පුරුද්දට මෙහෙවද්දී සමහරු නරක පුරුදු කරනවා. පාර්ලිමේන්තු ගියත් නරක පුරුදු දිගටම කරගෙන යනවා. දැක්කනේ නරක පුරුදු වල හඬපටි ගියා. ඒ හඬපටි පැතිරිච්ච විදිහ බලද්දී මෙහෙමවත් ඉතුරු වෙයි කියලා මං නම් හිතුවේ නෑ. ඇයි මේ සියලුම දිනා පුංචි දරුවන්ගේ ඉඳලා අර මඩ නෑවනේ. ඒ නිසයි මා කීවේ මේ දේශපාලකයෝ තඹේකට විශ්වාස කරන්න හොඳ නෑ. හැම දැන් අපිට එක පක්ෂයකට චෝදනා කරන්න බෑ. ඒ අය පක්ෂ දෙකෙන්ම දෙපැත්තෙන්ම පාර්ලිමේන්තුවට නාම යෝජනාවලින් ඉදිරිපත් කරපු අය ඔක්කොම දෙපැත්තෙම. එහෙනම් මෙතෙක් කල් මේ පක්ෂවලට පුළුවන් වුණේ නළු නිළියෝ ඉදිරිපත් කරන්න, හොරු ඉදිරිපත් කරන්න, වංචාකාරයෝ ඉදිරිපත් කරන්න. එක පක්ෂයක්වත් විශ්වාස කරන්න හොඳ නැහැ. ඔක්කොම ඇතුලෙන් හොරකම. ඒක හරියට ෂේක්ස්පියර් කිව්වා කතාවක්. ෂේක්ස්පියර් කිව්වා මේ ලෝකයේම රඟහලක්. අපි සියලු දෙනා එහි රඟන නළු නිළියෝ කියලා. අපිට ඒක සංස්කරණය කරන්න වෙනවා අපේ මට්ටමින්. ලංකාවම රඟහලක්. එහි වේදිකාව පාර්ලිමේන්තුවයි. ඒ පාර්ලිමේන්තුවේ নানা ප්‍රකාර රංගන යෙදෙනවා අපි ප්‍රේක්ෂකයෝ. ඡන්දදායකයෝ ප්‍රේක්ෂකයෝ. අවුරුදු 5න් 5ට වේදිකාවට නැගලා කලින් පාලනය කරපු අයට බයිනවා. එහෙම කර කර අපි ඡන්දෙට විද්දා. අපිට බණපදයක් කියා ගන්නවත් රටක් නැතිවෙන මට්ටමට ගෙනාවා. ඒ වගේ අවාසනාවන්ත ඉරණමකට බඳුන් වෙවි ඉන්න අපිට තමයි මේ දහම් වරුසාවත් වහින්නේ. මං දරුවනේ ඒ ටික කිව්වේ මගේ හිතේ වේදනාව නැති කරගන්න. මොකද අපි ඉන්නේ මඩවලියේ නොවේ. අපිට තේරෙනවා අපි පිටින් ඉඳලා බලන නිසා. නමුත් අරක්කු වීදුරුවට රුපියල් 1000ට හුරේ දාන මිනිස්සු බිහි කළා. ඒ ලාමක දේශපාලන විසින් ඒක තමයි බැරිම තැන මම කිව්වේ නළු නිළියන්ට, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, ගායක ගායිකාවන්ට ඒ අයව නම් තෝරාගන්නේ නොමිනේෂන් වලට. ඒ දේශපාලකයන්ට මොලයක් නැහැ. මොලේ නැති පිරිසක් උදෙසා නම් අපිට ඡන්දෙ දෙන්න වෙන්නේ. අපි මේ ලෝකේ හරිය අවාසනාවන්ත කාලකන්ණි මිනිස්සු. හැමතැනම පුතා නෝලා. ඉතින් ඒ නිසා ඒ බඳු වටපිටාවක ඉන්න අපිට තවත් හානියක් වෙනවා. මට විශේෂයෙන්ම ඕනේ කියන්න ඔබට තමන්ව රැකගන්නට තමන්ට හානි නොවන දේ හඳුනා ගන්න. දරුවනි අපි ඉස්සල්ලාම රැක ගන්න ඕනේ අපේ දැක්ම. අර හඬපටි පැතිරෙනකොට මම නිවේදනයක් නිකුත් කළා ඉක්මනට. අනේ ඕක අහන්න එපා. ඒ හේතුව එකක් මං ඇහුවා. මට මහත්තයෙක් කිව්වා හාමුදුරනේ පුදුම එකක් යනවා අහලා බලන්නකෝ.
එකක් අහපු ගමන් මට දාඩිය දැම්මා. මම බැලුවා බුදු අම්මෝ මේ පොඩි දරුවෝයි මහා මිනිස්සු එකතු වෙලා මේ රටකජු කනවා කියලා හිතාගෙන මේක නොය අහන්නේ. ඒක hina වෙවි ඉන්නකොට දරුවනි හානි වෙන්නේ තමන්ගේ දෘෂ්ටියට. ඒ හේතුව සම්මා දිට්ඨිය නැත්නම් දෘෂ්ටිය ඇති වෙන්න බාහිරින් කරුණු දෙකක් උදව් වෙනවා. ඒ තමයි සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය. දැන් බාහිරින් ඇහෙනවා නිතර YouTube එකෙන් අහනවා අසත්පුරුෂ ආශ්‍රය, අධර්මයේ ශ්‍රවණය. ඒ තමාගේ ළඟම හිතවතා ෆෝන් එක. මේ ෆෝන් එකකින් අහගන්නවා අසත්පුරුෂ ආශ්‍රය. ෆෝන් එකකින් එනවා අධර්මයේ ශ්‍රවණය. හානි වෙනවා දැක්මට. දැක්ම තියෙන ඇතුලේ. දෘෂ්ටිය හරි විදියට පිහිටන්ට සම්මා දිට්ඨිය ඇතිවීමට බාහිරින් කරුණු දෙකයි. සත්පුරුෂ ආශ්‍රයයි, සද්ධර්ම ශ්‍රවණයයි. අභ්‍යන්තරයෙන් කරුණු දෙකයි. යෝනිසෝ මනසිකාරයයි, ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. ඔන්න ඔකට හානි වෙනවා. යෝනිසෝ මනසිකාරයට හානි වෙනවා. තමන්ගේ ධාමයේ හැසිරීමට හානි වෙනවා. ඒ හානිය තමන්ට වෙන බව තමන් දන්නේ. ඒ නිසා දරුවනි අපි හැම දෙයකටම කලින් අපේ දෘෂ්ටිය රැක ගන්න ඕනේ. අපේ දැක්ම මේ විදියට හදා ගන්න කියලා අපට කියා දුන්නේ අපි දැන් මොහොතකට කලින් සරණ ගිය ඒ භාග්‍යවත් වූ අරහත් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තමයි අපිට දැක්ම කියා දුන්නේ. ඒ ජීවිත දැක්ම දෙකක් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨිය, ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදි වශයෙන් ඔබට කටපාඩම් ඒවා. ඒ සම්මා දිට්ඨිය පටන් ගන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන්. ලෝකෝත්තර සම්මා දිට්ඨිය පටන් ගන්නේ ලෞකික සම්මා දිට්ඨියෙන්. ලෞකික සම්මා දිට්ඨිය අංග කීපයක් තියෙනවා. අපේ අවධානය යොමු වෙන්නේ නැති. පිනේ විපාක තියෙනවා. පුද පූජා අපෝපස්ථානවල විපාක තියෙනවා. මව් කියලා කෙනෙක් ඉන්නවා. පියා කියලා කෙනෙක් ඉන්නවා. මෙලොව කියලා එකක් තියෙනවා. පරලොව කියලා එකක් තියෙනවා. ඊළඟට හොඳ ක්‍රියාවෙන් හොඳ විපාකත්, වැරදි ක්‍රියාවෙන් නරක ක්‍රියාවෙන් නරක විපාකත් ලබන කර්ම නියාමයක් තියෙනවා. ඒ වගේම ඕපපාතික සත්වයෝ ඉන්නවා. ඒ වගේම මෙලොව පරලොව අවබෝධ කරපු ශාස්ත්‍රවරයන් මේ ලෝකේ පහළ වෙනවා කියන මේ දැක්ම, අදී දැක්ම මිනිස්යාට නැති ගානයි දරුවනි. අද අපි ගොඩාක් ඉගෙනගෙන තියෙන සූද්දන්ගේ ඒවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඒක ගලපන්න බෑ. ඕපපාතිකව මේ ලෝකේ සත්‍යයන් උපදින්න බව සම්මා දිට්ඨිය අංගයක්. යකුන් උපදිනවා, ප්‍රේතයෝ උපදිනවා, දෙවියන් උපදිනවා.
ඕපපාතිකව මිනිසුත් උපදිනවා. මේ යුගයේ මේ කල්පයේ ආරම්භ වුණේ මහවංශයේ සඳහන් වෙනවා ඕපපාතිකව පහළ වුණා. මහා සම්මත කියන පහළ වෙච්ච මිනිස්සු අතර මහා සම්මත කියලා රජ කෙනෙක් පත් කරගත්තා. ඒ රජුරුත් ඕපපාතිකව පහළ වෙච්ච කෙනෙක්. ඒ අපමහා බෝසතාණන් වහන්සේ. එතනින් තමයි අපේ ඉතිහාසය පටන් ගන්නෙ. අපිට මේ නියන්ඩතාල් හෝමියෝ සොපියන්ස්ලා ගැන වැඩක් නැහැ. සුද්ධෝ ඒවා කතා කර කර මිනිසුන්ව පාගනවා. එච්චරයි කරන්නේ. අපිට දැනුම වැඩුණා නම් ගුණිත් වැඩෙන්න ඕනේ. ගුණේ වැඩුණේ නැත්තම් ඒක දැනුමක් කියන්නේ කොහොමද? ඒ රටවල කියන්නේ මවුට සලකපන්, පියාට සලකපන් කියන්නේ. මෙලොවක් ඇත්තේ, පරලොවක් ඇත්තේ කියන්නේ. ඒවා අපේ දැනුමට උගන්වන්නේ. එහෙ උගන්වන්නේ හොඳ කළොත් හොඳ විපාක ලැබෙය, නරක කළොත් නරක විපාක ලැබෙය කියලා. ආදරණීය දරුවනි, ඕවා ඒ අය කියා දෙන්නේ. අපේ පාසලේ තියෙන්නේ, අපේ අධ්‍යාපන රටාවේ තියෙන්නේ යුරෝපයෙන් හදාපු මොඩලයක්. ඒකේ ඒවා උගන්වන්නේ. ඒ නිසා ඒ උගන්වන දේ ඒකාන්තයෙන් ගන්න එපා. ඒක හරීම කියලා ගන්න එපා. ඒ ක්‍රමයට කල්පනා කළොත් මෙලොවක් පරලොවක් මුකුත් වැඩක් නැහැ යාට. ආන් ඒ බඳු ඇයට තමයි බාල කාලේ ඉඳලා වැඩිහිටියන් වශයෙන් හැසිරෙන හැටි උපදෙස් දෙන්න තියෙන්නේ. ඒ සමාජේ. මේ සමාජයේ එහෙම නැහැ. මේ සමාජයේ සම්මාදිට්ඨිය තිබුණු සමාජයක්. සම්මාදිට්ඨිය ඇතුව මිනිස්සු හිටපු සමාජයක්. පුංචි කාලේ කල්පනා කරන්න ඕන දේවල් අපිට වෙනම කියා දීලා තිබුණා. ජාතක කතා, කතන්දරවල. අපිට ඒව නැතුව ගිහිල්ලා කෙලින්ම සත්ත්ව ලෝකේ ගැන පුංචි කාලේ ළමයින්ට ටීවී වැඩසටහන ඔක්කොම යන්නේ පුංචි සත්තු ගැන. පොඩි කාලේම ළමයාගේ මනස සතික් වගේ. ගුණධර්ම නැහැ. ඒ විදිහට තමයි යුරෝපෙන් ගලාගෙන ආවේ අපිට දැනුම. නමුත් ඒකෙන් හානි වුණේ අපේ සම්මාදිට්ඨියට. සම්මාදිට්ඨිය තියෙන්නේ අවංකකමත් එක්කයි දරුවනි. සම්මාදිට්ඨිය කියන්නේ කටපාඩම් කරලා මම සම්මාදිට්ඨිය යුක්තයි කියන එකක් නෙමෙයි. සම්මාදිට්ඨිය කියන්නේ අවංකකම. අවංකකමත් එක්ක බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය අදහාගෙන ඒ ඔස්සේ ඇති කරගන්න දැක්ම. අන්න එයා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. ඒ බඳු ශ්‍රාවකයා පක්ෂපාත වලට බෙදෙන්නේ නැහැ. මම කැපුවත් නිල් පාටයි, මම කැපුවත් කොළ පාටයි කියන බාල මට්ටමට වැටෙන්නේ නැහැ. මම කැපුවත් රතු පාටයි කියන මිනිස්සෙකුට නුසුදුසු, නොගැලපෙන සහ මිනිස්සෙකුට නොබිනා ඒ අදහස ගන්නෑ. එයා දෘෂ්ටිය තුල ඍජුව ඉන්න ඕනේ. දැක්ම තුල ඍජුව ඉන්න ඕන නම් දරුවනි, එයාට ඔක්කොම හොඳට තේරුම් ගන්න පුළුවන්. දැන් මිනිස්සුන්ට තේරුම් ගන්න බෑනේ. දැන් මම ඔබට කිව්වේ තේරුම් ගන්න බැරි සමාජයක් මොනතරම් පහසුවෙන් මුලා කරන්න පුළුවන්ද? මොනතරම් පහසුවෙන් සූරා කන්න පුළුවන්ද? මොනතරම් පහසුවෙන් නොමග යවන්න පුළුවන්ද? මිනිස්සයා දැනුවත් වුණොත් ඒක කරන්න බෑ. මිනිස්සයා දැනුවත් වුණොත් මිනිස්සයා නොමග යවන්න බෑ. දරුවනි, මම අද ඔබට කරුණු දෙකක් තෝරන්න අදහස් කළේ. එකක් දෘෂ්ටිය, දැක්ම නිවැරදි කර ගැනීම. අනිත් එක තමයි
ආර්යෝපවාදයකට හසු නොවී සිටීම. ඔය දෙක. දැක්ම නිවැරදි කර ගැනීමයි ආර්යෝපවාදයකට හසු නොවී සිටීමයි කියන කරුණු ඇති කරගන්න පුළුවන් වුණොත් දරුවනි ඔබේ මනුස්ස ජීවිතේ මං හිතන්නේ මෙතෙක් සසරේ කරගන්න බැරි දෙයක් කරගත්තා. දැක්ම නිවැරදි කර ගැනීමයි ආර්යෝපවාදයකට හසු නොවීමයි. ආර්යෝපවාදයකට හසු වෙන දේවල් හරියට තියෙනවා මේ ඉන්ටර්නෙට් එකේ. හරියට සමාජගත වෙලා තියෙනවා. ඒවට අහු වෙනවා. අහු වෙන්නේම නොදන්නා නිසා. ඒකක් තමයි ලංකාවේ බුදුන් උපන්නා කියන මතේ. ඒක භයානක දෘෂ්ටියක්. ඒකට අහු වෙන්න එපා. අනිත් එක රාවණ මතේ භයානක දෘෂ්ටියක්. මොකද රාවණ කතාවේ තියෙනවා රාවණ වරන් ගත්තේ ශිවගෙන් කියලා. ශිව කියන්නේ ඉන්දියාවේ අදහන භයානක අසුරෙක්. එතකොට මේ දෘෂ්ටියට ගියොත් යන්නේ අසුර ලෝකෙට. මරණින් මත්තේ අසුර ලෝකෙට යයි. හැබැයි මෙහා මොකුත් නැහැ. බොරුවට කෑ ගහයි අපි අක්කු බොලව් කියලා. හැබැයි බුදු කෙනෙකුගේ ධර්මයක් ගෑවුණු තැනක නැහැ ඒ ලෝකේ. සත්පුරුෂ ආශ්‍රයක් පේන තෙක් මානික නැහැ ඒ ලෝකේ. නීච අසුරයන්ගේ ලෝකයක්. ඒකට තමයි මේ ඉන්ටර්නෙට් එකේ ගොඩාක් ගනුදෙනු ඉන්නේ. සමහර විට ඒක හේතුව ඉන්ටර්නෙට් එක මායාවේ මෙවලමක් නේ. ඒක ධර්මයේ මෙවලමක් නෙවෙයි. මාර පාක්ෂික මෙවලමක්. ඊට පස්සේ ඒකේ තමයි ඔය වැඩිපුර තියෙන නූතන රහතුන් ගැන. මේවාට ගිහින් මේවා ඇත්තේ කියලා පිළි අරගෙන මම දැක්ක සමහර අවස්ථාවල මේ ස්තූප වන්දනාවට බණිනවා. මැටි ගඩොල් වලට වඳිනවා කියලා. ඊළඟට බෝධි වන්දනාවට, ඊළඟට සංඝයාට ගරු සත්කාර දක්වනවට, සිල් රකින්නවට ගරහනවා. මෙහෙම කළා මේ කොල්ල කුරුටු ටික නොතේරුම්කම නිසා ආර්යෝපවාද කරගන්නවා. බුදුරජාණන් වහන්සේ ලංකාවේ උපන්නා කියලා භයානක විදිහට අසත්‍ය කතාවක් භාග්‍යතුන් වහන්සේගේ නම ගාවගෙන පතුරවලා යශෝදරා දේවී දාසට ගරහනවා. මහාමායා දේවී දාසට ගරහනවා ලිංග විපර්යාස වුණා කියලා. මේ ගරහන්නේ රහත් කියන උන්දලා. ඒ වගේ තැනකට යන්න හිතෙනවා මගපල ලබන්න. අන්න මොකක්ද හේතුව? සසරේ හරිදී ස්පර්ශ නොවෙච්ච අය. දරුවනි බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා සුනක්කත්ත කියලා පැවිද්දෙක්. ලිච්ඡවි රාජකුමාරී පැවිදි වුණා. නම සුනක්කත්ත. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. සුළුපටු අවස්ථාවක්ද? ජීවමාන බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න ලැබුණ මේ පුද්ගලයාට. බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා. මේ සුනක්කත්ත භික්ෂුව පිටිපස්සෙන් වඩිනවා. පිටිපස්සෙන් යනවා. ඒ අතරේ දැක්කා කෝරක් කට්ටිය කියලා කූට තවුසෙක් තපස් කරනවා. එර්මිනිය ගොතාගෙන වාඩි වෙලා ඉන්නවා දැක්කා. කටු ඇතිරියක. දැකලා යන ගමන් කල්පනා කරනවා අන්න රහතන් වහන්සේ නමක්. අන්න රහතන් වහන්සේ නමක්. බුදුරජාණන් වහන්සේ දැක්ක මේ පුද්ගලයාගේ සිත. දැකලා බුදුරජාණන් වහන්සේ ඔහු දෙසට හැරිලා ඇහුවා සුනක්කත්ත නුඹ ප්‍රතිඥා දෙනවාද
භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට. ඇයි භාග්‍යතුන් වහන්සේ එතකොට ඇහුවා මේ ඇයි භාග්‍යතුන් වහන්සේ මට එහෙම අහන්නේ? නුඹත් ප්‍රතිඥා දෙනවද මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙක් හැටියට? ඇයි නුඹ දැන් මේ වෙලාවේ කල්පනා කරන්නේ අර කෝරක් කත්තිය දැකලා? අන්න රහතික්. එතකොට මේ සුනක්කත් අහනවා දරුවනි බුදුරජාණන් වහන්සේගෙන් ඇයි භාග්‍යතුන් වහන්සේ රහත් බවට ඉරිසියාද? බුදුරජාණන් වහන්සේ ඊට උපස්ථාන කර යන්නේ කාට? ශාස්ත්‍රුන් වහන්සේ අඳුරගන්න බැරි වුණානේ. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නා මෝග පුරුෂය, හිස් පුරුෂය. මට තිරිසියාවක් නැහැ මේ ගැන. ඔය පුද්ගලයා තව දවස් 7කින් මැරෙනවා. මැරිලා කාලකංජ කියන භයානක අසුර ලෝකෙ උපදිනවා. ඊළඟට ওই මිනිස්යාගේ මලමිනිය බීරණත් හම්බක කියන සෝනට මිනිස්සු ඇදගෙන දානවා. ඇදගෙන ගිහින් දානවා. එතකොට මේ කහගෙන ඉඳලා සුනක්කත් හොරේම ගියා අර කෝරක්කත්තිය කියන කූට තවුස ගාවට. ඒ කූට තවුස ළඟට ගිහින් ඒ කූට තවුසට වැඳගෙන කියනවා ස්වාමීනි මං ඔබ වහන්සේට තියෙන ආදරයටයි මේ කියන්නේ. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ ගැන අනාවැකියක් කීවා. මොකද්ද කීවේ? ඔබ වහන්සේ ගැන කිව්වා ඔබ වහන්සේ කෑම නොකා ඉඳලා සතියක් ඊට පස්සේ අන්තිමට කෑම කාලා වැඩි වෙලා අරසක කියන රෝගයෙන් මැරිලා කාලකංජ කියන අසුර නිකාය ඉපදිනවා. වැඩිපුර කාලා දිරව ගන්න බැරුව මැරිලා අසුර නිකාය ඉපදිනවා කියලා කීවා. ඒ නිසා ඔබ වහන්සේ කන්ට නම් එපා කිව්වා. මේක උපවෙන්න දෙන්න එපා කිව්වා. දැන් මේ කවුද මේක? බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරගෙන ඉන්න භික්ෂු වේශධාරියෙක්. ඉතින් කෝරක්කත්තිය ආහාර පාන වර්ජනය කළා පරිසම් වෙන්න ඕන නිසා. දවස් 7ක් ගියා. 7 වෙනි දවසේ ආශා කරන දේවල්මයි දානෙට ගෙනත් තිබ්බේ. කෝරක්කත්තිය කල්පනා කළා මැරෙනවා නම් මෙරිලා යද්දාවේ. මං අද කන්ට ඕනේ කියලා බඩ පිරින්න කෑවා. කාලා හිස්පුරුත් වෙලා මලා. ඊට පස්සේ මිනිස්සු බීරණත් හම්බක කියන සෝනට ගිහින් ඇදලා දැම්මා. සුනක්කත් දැන් ඇවිල්ලා ආයේ බුදුරජාණන් වහන්සේ ළඟ වාඩි වෙලා ඉන්නවා. කියනවා භාග්‍යතුන් වහන්සේ කරුණු දෙකක් නම් ඇත්ත වුණා. කෝරක්කත්තිය කාලා මලා අර බීරණත් හම්බක කියන සෝනේ දෑවා. එහෙනම් ඉතුරු එකක් දැනගන්න කිව්වා. ගෙහිල්ලා ඔය මලකුණේට අත ගහලා අහන්න ඔබ කොහෙද උපන්නේ කියලා මලමිනිය නැගිටලා උත්තර දෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේගේ වචනේ අහලා සුනක්කත් ගියා. ගිහිල්ලා අර මලකුණට අතින් ගහලා ඇහුවා කෝරක්කත්තිය. කියව ගමන් මලමිනිය නැගිට්ටා. කොහෙද උපන්නේ කියලා ඇහුවා. කාලකංජ කියන අසුර නිකායේ උපන්නා කියලා එහෙමම මලකුණ ආය ඇදගෙන වැටුණා. එහෙම වෙලත් බුදුරජාණන් වහන්සේ ගැන හිත පැහැදුනේ නෑනේ. මහාන වෙලත් හිත පැහැදුනේ නෑ. පිටිපස්සෙන් ගිහිල්ලත් හිත පැහැදුනේ නෑ. උපස්ථාන කළත් හිත පැහැදුනේ නෑ. ජාතකවල තියෙනවා. ඒ හැම ආත්මිකම මෙයා මේ වැඩේ කළා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව කාලේ බෝධිසත්වයන් එක්ක එකතු වෙනවා. හැබැයි විරුද්ධ පක්ෂයට පහදින්නේ. බෝධිසත්වයන්ට විරුද්ධව යමෙක් වැඩ කරනවා එයාට පහදිනවා. ආන් ඒ වගේ වර්තමාන ගොඩාක් බෞද්ධයෝ සුනක්කත් නිකායේ. ඒ බෞද්ධ වේශෙන් ඉන්නවා පහදින්නේ වෙන කුණ ගොඩවල් වලට. සායි බබා අපක මම එක කාලයක් තිබ්බා. ඔයගොල්ලෝ දන්නේ නැතිව ඒක කාලයක් තිබ්බා සායි බබා කියලා කෙනෙක් ගැන. ඒක ඉන්දියන් කොමඩිය. එතකොට මෙහි ඉඳලා යනවා සායි බබා බලන්න. මේ සිව භක්තිකයෙක්.
දේශපාලකයෝ තිරුපති යනවා වගේ යනවා. හැබැයි කියන්නේ මේ බුද්ධ ආගම දිනු කරන්න ඕනේ අපි බෞද්ධයෝ නෑ. තෙරුවන් සරණේ මනාකොට පිහිටන්ට බෑ ඔය කාටවත්. ඒ වගේම තමයි ඔය රහත් රැල්ලට යන අය. තෙරුවන් සරණේ නම් පිහිටන්න හම්බ වෙන්නේ නෑ. රාවණ රැල්ලට යන යටත් බෑ. තෙරුවන් සරණ පිහිටන්න හම්බ වෙන්නේ නෑ. එහෙම ලංකාවේ බුදුන් උපන්නා කියන රැල්ලේ අයටත් අහිමි වෙන්නේ තෙරුවන් සරණ. මොකද හේතුව ආර්යපවාද කරගන්නවා. ආර්යපවාද කරගත්තාම ආර්යපවාදයක් වුණොත් මම කිව්වේ දරුවනි ගොඩාක් ඔය මිසදිටුවට ගොඩාක් ගිහිලා තියෙන්නේ වෛද්‍යවරු, ඉංජිනේරුවරු, උපාධිධාරීන්. ඇයි හේතුව? බහුතරයක් විශ්වවිද්‍යාලෙ ගියපු මුල් කාලෙම රැග් එකට මුණ දෙනවා. ඔය රැග් එක කාලේ වැඩිපුර සිද්ධ වෙන්නේ ආර්යපවාදයි. ෆයිල් පිරෙන්න කුණුහරුප ලියවනවා. කාටද බණ්ඩවන්නේ? එක්ක බුදුරජාණන් වහන්සේට, එක්ක සාරිපුත්ත මහරහතන් වහන්සේට, එක්ක මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට, එක්ක යශෝදරා දේවීන් වහන්සේට, එක්ක භාග්‍යවතුන් වහන්සේගේ ගිහි කාලේ චරිතෙට, එක්ක රාහුල කුමාරයාට මේවට තමයි කරහන්නේ. උගත්තු වෙනවා. හැබැයි ආර්යපවාද කරගෙන. ආර්යපවාද කරගෙන. මොකද්ද ආර්යපවාදී වුණාට පස්සේ එයාට මෙලෝ ජීවිතේ වෙන්නේ මොකද්ද? ඒක තමයි අවාසනාවන්තම එක. ආර්යපවාද සිදුනාට පස්සේ මෙලෝ ජීවිතේ තමයි අවාසනාවන්තම එක සිද්ධ වෙන්නේ. මොකද්ද? දරුවනේ ඉස්සර වගේ නෙවෙයි. අද කාලේ ඔබ පාලනය කරන්න වෙන කවුරුවත් නැහැ ෆෝන් එක ඇර. අද ඔබට සියලු දේම විවෘතයි. අද ඔබට සත්‍ය විවෘතයි, අසත්‍ය විවෘතයි. සත්‍යත් විවෘතයි, බොරුවත් විවෘතයි. අද ඔබට ධර්මයක් විවෘතයි, අධර්මයක් විවෘතයි. අද ඔබට සත්පුරුෂයත් විවෘතයි, අසත්පුරුෂයත් විවෘතයි. ආර්යපවාදයේ සිදුවෙච්ච ගමන් එයාට සිදුවෙන අවාසනාවන්ත දේ මොකද්ද? සත්‍යය අසත්‍යයි වෙන් කරගන්න බැරුව යනවා. සත්‍ය අසත්‍යයි තෝරා බේරා ගන්න එක පුදුම වාසනාවක් මිනිසෙකුට. අන්න ඒක කරගන්න බැරුව යනවා. ධර්මයේ අධර්මයයි තෝරගෙන අධර්මය අතහැරලා ධර්මය ගන්න බැරුව යනවා. අසත්පුරුෂයා සත්පුරුෂයා වෙන් කරගෙන අසත්පුරුෂයාව අත්හැරලා සත්පුරුෂයා ගන්න බැරුව යනවා. දැන් බලන්න හිතලා ඒක මේ ජීවිතේ බැරුව ගියොත් ඒකත් මේ සසරට යනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ශ්‍රද්ධාවමයි දේවදත්ත ඇවිල්ලා පැවිදි වුණේ. හැබැයි දේවදත්තගේ ශ්‍රද්ධාව ආකාරවති ශ්‍රද්ධාවක් නෙවෙයි. අමූලිකා ශ්‍රද්ධා. ඒ කිව්වේ ගුණ වශයෙන් බැසගත් එකක් නෙමෙයි, ආටෝපෙට තිබිච්ච එකක්. දේවදත්තට සමාධිය උපන්නා. ධ්‍යාන හතරක් උපදවා ගත්තා. අභිඥාත් උපදවා ගත්තා. අන්න එතකොට යාගේ ශ්‍රද්ධාවට වෙච්ච දෙයක් නැතුව ගියා. සංසාරේ පුරුදු වෙච්ච අර තනකොළ පිට්ටනියේ යම් පාරකින් ගියාද ඒ මාකික තිබුණා වගේ තමන්ගේ ජීවිතේ කරපු කෙනෙහිලිකම්, අසත්පුරුෂකම්, පාදඩකම් මේවා තමයි මතුවලා එන්න ගත්තේ. සංසාරයේ තිබිච්ච නරකම දුර්ගුණ ටික මතුවෙන්න ගත්තා. දේවදත්ත හොඳ කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සංඝයා අතර කිව්වා, දේවදත්ත කොයිතරම් හොඳයිද, මොනතරම් වීරියවන්තයිද, මොනතරම් සීලවන්තයිද, මොනතරම් ගුණවන්තයිද කියලා.
දේවදත්තම තීරණය කළා භාග්‍යතුන් වහන්සේ ඝාතනය කළ යුතුයි කියලා. ඒ දේවදත්තම තීරණය කළා සංඝයා බිඳිය යුතුයි කියලා. ඒ දේවදත්තම තීරණය කළා තමන්ගේම ශාසනයක් හදාගත යුතුයි කියලා. බුදුරජාන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේට අඬ ගැහුවා. අඬ ගහලා කිව්වා සාරිපුත්ත ඔබ දැන් රජගහ නුවරට ගිහිල්ලා ප්‍රකාශයක් කරන්න දේවදත්ත බුද්ධ ශාසනය නියෝජනය කරන්නේ නැත. දේවදත්ත භාග්‍යතුන් වහන්සේව හෝ ධර්මය හෝ සංඝයා හෝ නියෝජනය කරන්නේ නැත. දේවදත්ත යමක් කියයිද ඒක ශාසනික බුද්ධ ශාසනයේ නියෝජනය කරන එකක් කියලා පිළිගන්න එපා. මේක රජගහ නුවර ගිහිල්ලා ප්‍රකාශ කරන්න. එතකොට සාරිපුත්තයන් වහන්සේ අහනවා ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ අනේ මං කිව්වනේ කලින් මේ දේවදත්ත හරි හොඳය. බොහෝම ගුණගරුකය. සීලවන්තය කියලා කිව්වනේ. හරි සාරිපුත්ත ඔබ කියන කාලේ ඒක තිබ්බා. හැබැයි දැන් නැහැ. දැන් යමක් තියෙයිද ඒක කියන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ වචනේ හිස් මොදුනින් පිළිඅරගෙන රජගහ නුවරට වැඩියා. වැඩලා මිනිස්සු රැස් කළා කිව්වා දේවදත්ත බුදුරජාණන් වහන්සේ නියෝජනය කරන්නේ නැහැ. දේවදත්ත බුද්ධ ධර්මයේ නියෝජනය කරන්නේ නැහැ. දේවදත්ත ශ්‍රාවක සංඝයා නියෝජනය කරන්නේ නැහැ. මොහු කියන එක පිළිගන්න එපා කියලා. දැන් එතකොට බලන්න ඒ ආර්යෝපාද දැන් ඒක අනුමෝදන් කරගෙන ඒ කාලේ දේවත එහෙම කිව්වට හරියනවද? අපිට නිදහසේ අපි කැමති එක තෝරගන්න ඕනේ කියලා කොටසක් ගියා දේවදත්තට සෙට් වෙලා. දායක පිරිසක්. ධර්මයේ සඳහන් වෙනවා ඒ සීලු දෙනා නිරේ ගියා. දේවදත්තට දන් දුන්නනේ. එහෙනම් දානේ අනුසස් තියෙනවනේ. එහෙනම් ඉස්සල්ලා ඒක පළ දෙන්නේ නැතුව මොකක්ද ඉස්සල්ලා පළ දුන්නේ? ඉස්සල්ලා පළ දුන්නේ මිත්‍රද්‍රෝහීකම. මිත්‍රද්‍රෝහීකම කියන්නේ මොකද්ද? කෙලෙහි ගුණ දන්නේ නැතිකම. කෙලෙහි ගුණ නොදන්නාකම. කළ උපකාරී අමතක වෙනකම. ඒක තමයි මිත්‍රද්‍රෝහීකම. ඒ මිත්‍රද්‍රෝහී කමට පත්වෙච්ච නිසා ඒක තමයි ඉස්සල්ලා විපාක දෙන්නේ. ඒ නිසා පින්වත්නි මම කියන්නේ ආර්යෝපාදයක් වෙලා නම් ඔබ අතින් හොඳට කල්පනා කරලා මොකද මේ කාලේ හොඳට පේනවා වැඩිපුර හානි වෙන්නේ දෘෂ්ටියට ඊළඟට ආර්යෝපාද කරගන්නවා. ධර්මයේ කොච්චර ඇහුවත් අංශු මාත්‍රයක් යන්නේ නැහැ. ඒ නිසා අහුවෙන්නේ වැරදි විදියට. ආර්යෝපාද වෙලා නම් රුවන්වැලි මහා සෑයට ගිහිල්ලා රුවන්වැලි මහා සෑය වන්දනා කරලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මාති දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ භාග්‍යතුන් වහන්සේට හෝ ධර්මයට හෝ ශ්‍රාවක සංඝයාට හෝ ආර්යෝපාද වී ඇතනම් ස්තූපයකට හෝ බෝධින් වහන්සේලාට හෝ මට සමාව ලැබේවා කියලා සමාව ගන්න. ආර්යෝපාද වලින් නිදහස් වෙන්න පුළුවන් සමාව ගැනීමෙන්. එහෙම සමාව ගත්තේ නැත්නම් ඉස්සෙල්ලා මරණයටපත් වෙනකොට මේ විපාක දෙන්නේ ඒක. මොකද අධර්මයේ කියුණ ඔය බුදුන් මම රහත් කියන ඔය කාණ්ඩෙන් කියවෙන්නේම අධර්මයේ. ඔය වර්තමානයේ රහත් කියන්නේ බුදුරජාන් වහන්සේගේ ශාසනය නියෝජනය කරන්නේ නැහැ. නියෝජනය කරන්නේ ඒගොල්ලන්ගේ මත, ඒගොල්ලන්ගේ තර්ක. ඒගොල්ලන්ගේ තර්ක මත මිසක් බුද්ධ ශාසන නියෝජනය කරන්නේ නැහැ. ඒක නිසා තමයි අපි මේ කරුණාකාරණා දන්න අය හැටියට කීවේ මේකට අහුවෙන්න එපා. මොකද අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි වැරදියට තේරුවා. අනිත්‍ය නෙමෙයි අනිච්ච කියලා එක අල්චයන් මහා ප්‍රාණ කරලා ඊට අල්චයන් මහා ප්‍රාණ කරලා ඊළඟට අනාත්ත කියන එකේ අයන්න නායන්න අල්තයන් තයන් ඒකේ අගතයන් මහා ප්‍රාණ කරලා අනාත්ත කළ වැරදියට තේරුවා තෝරපු ගමන් ආර්යෝපාද. කර්මය මොකද්ද? ඒක විපාක ජීවිතේට බණපදයක් අහන්න නැති තැනක උපදින්නේ. බණපදයක් නම් ඇහෙන්නේ නැහැ.
ජීවිතේට ධර්මය අහන්න හම්බ වෙන්නේ නැහැ. ආයේ තෙරුවන් සරණක් නම් හම්බ වෙන්නේ යකුම් භූතයෝ අතරෙම උපදී. රකුසොල් ළඟම උපදී. මිසදිටුවේම යයි. එයින් මේ පිට විසතුමක් නැහැ. අයි හේතුව සම්මා දිට්ඨියේ තොර වීමත් අසත්පුරුෂ ආශ්‍රයත්. මේ අසත්පුරුෂ ආශ්‍රය හරියට තියෙනවා YouTube වල. මගපලලාභී වේසින් එක එක අය එක එක ආකර්ශනීය මාතෘකා දදා කතා කරනවා. අර මෝඩ මිනිස්සු ඔක ක්ලික් කරලා ඔක අහනවා. අහලා සුටුස් ගාලේ මතේ ගන්නවා. ඒ කවුරුවත් බුද්ධ ශාසනය නියෝජනය කරන්නේ. බුද්ධ ශාසනය නියෝජනය කරනව නම් කරන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කීමයි. දැන් බලන්න අපගේ මිහිඳු මහරහතන් වහන්සේ කොහොමද කියලා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා අපට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය කියා දුන්නා. මිහිඳු සූත්‍රය කියලා එකක් නැහැ. මිහිඳු මහරහතන් වහන්සේට තමන්ගේ කියලා මොකුත් නැහැ. ඒ හේතුව ධර්මයෙන් නිර්මිත. ධර්මයෙන් උන්වහන්සේ බිහිුනේ. ධර්මයෙන් බිහි වුණා නම් ධර්මයටම නැඹුරු වෙලා ධර්මයටම සත්කාර සම්මාන කරන කෙනෙක්. ධර්මයෙන් බිහි නොවන මාධ්‍යයෙන් බිහි වෙන අය, YouTube එකෙන් බිහි වෙන අය, Facebook එකෙන් බිහි වෙන අයට ධර්මයක් නැහැ. නානා ප්‍රකාරී හොර රහතුන්, හොර මගපල ඒ හැමතැනම තියෙන ආර්යපාද. ඒ නිසායි මං කාලයක් තිස්සේ කියනවා මේ කාරණේ දැන භයානකකම තේරුණු නිසා මේවට අහු වෙන්න එපා කියලා. එකක් ඉවර වෙනකොට එකක් එනවා. අන්තිමට පාදිලි උන්නාන්සේලා ළඟට යනවා. සින්දුවල අරුතු අහගන්න. හාමුදුරුවෝත් ගිහිල්ලා වාඩි වෙනවා සින්දුවල අරුත අහන්න පාදිලි ළඟින්. ඊළඟට පාදිලි උන්නාන්සේලා කියනවා මෙහෙමයි දෙවියන්ට යාඥා කරාම ඔක්කොම ලැබෙනවා. හාමුදුරුවෝත් විලි ලැජ්ජා නැතුව ගිහිල්ලා එතන වාඩි වෙලා ඉන්නවා. ඉතින් මෙහෙම වෙනකොට අපිට ඉතුරු වෙන්නේ නැහැ මොකොත්. ඒ නිසා දරුවනේ අද වැඩසටහනේදී ඔබට මම දෙන තෑග්ග ඕකයි. මොකද්ද? ඔබ ඇති කරගන්න සම්මාදිට්ඨිය. මම මේ ආදරෙන් කියන්නේ. ඇති කරගන්න සම්මාදිට්ඨිය. ආර්යපවාදයට අහු වෙන්න එපා. සැකයක් තියෙනවා නම් ආර්යපවාදයට අහු වුණා කියලා ඉක්මනින්ම මහාසෑය වන්දනා කරලා බුදුරජාන් වහන්සේගෙන් සමාව ගන්න. යකුන් යකිනියන් අදහන්න යන්න එපා. අසුර ලෝකේ නවතී. ආයි සත්පුරුෂ ආශ්‍රයක් අසුර ලෝකේ නැහැ. සත්පුරුෂ ආශ්‍රය ඕනනම් දෙවියන් අතර යන්න. තවතිසාවෙන් ඉහළට සත්පුරුෂ ආශ්‍රය තියෙන්නේ. මනුස්ස ලෝකෙන් පස්සේ මනුස්ස ලෝකේ සත්පුරුෂ ආශ්‍රය දුර්ලභයි. ඒකයි මේ යන කැළඹිලි ගොඩට අහුවෙන්නේ නැතුව යන්න මේ දරුවන් සියලු දෙනාට අද මේ වැඩසටහනට සහභාගී වෙන සියලු දෙනාට ආර්යෝපවාදයකට හසු නොවි ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගෙන දෘෂ්ටියෙන් ඍජුව මේ ධම්මාවතේ සිතකය වචනේ අවංකව හසුරුව ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.